සියලු දෙනාටම අද අපේ රිවිෂන් ක්ලාස් එකේ ෆස්ට් ඩේ එක බලමු ඔයගොල්ලෝ නම් වශයෙන් නම් අපි අඳුනගත්ත දැන් බලමු මම ඔයාලට ගණන් දෙන්නම් පොඩි සරල ගණන් පහක් ඔයාලා තියෙන හාෆ් ෂීට් කොලේක අන්නේ ගණන් පහ මට හදලා ළමයි පෙන්නන්න බලන්න right හොඳයි දරුවනේ මම ඔයාලගේ එක එක්කෙනා කරපු ගණන් ටික වෙන වෙනම බලුවා එතකොට ඒක ගන්න පුළුවන් ඔයාලට ගියපාර එක්සෑම් එකට මොකද උනේ කියන ඉවරලා right එතකොට බලන්න දරුවනේ ඔයාලා මම හිතන්නේ මොන්ටිසෝරි කාලේ ඉඳන්ම ගණිතය කියන විෂය ඉගෙන ගන්න right ඊට පස්සේ ඔයාලා 6 වසරට ආපුවම 5 වසරේ ශිෂ්‍යත්වයට ටාගට් කරලා 6 වසරට ආපුවම ආයි ඊළඟට ඔයාලා 6 වසරේ ඉඳලා ගණන් කරනවා 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකම් ගණන් ඉගෙන ගන්න. එතකොට 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකම් ඔයාලා ගණන් ඉගෙනගෙන අවුරුදු 6ක් අපොස සාපේල විභාගයේ ඉඳගත්තට පස්සේ ඔයාලට S එකක්වත් ගන්න බැරි තත්ත්වයකට ආවා නම් ඔයාලා ඒ ඉගෙනගත්ත එකේ මොනවද වැරද්දක් තියෙනවා. right? අන්න ඒ නිසා හොඳට අද ඉඳන් කල්පනා කරලා ඔයාලට මේ ඉදිරියට තියෙන මාස 6 හරියට වැඩ කරන්න මගේ ක්ලාස් එකේ ඉන්න හැම ළමයෙක්ම ඒ සමාන්තයකට යන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ගිය පාර ගණන් පේනවා දැන් මේ පාර අපිට පාස් එකක් විතරයි ඕනේ. එහෙම බෑ අල්ලන්නේ. බලන්න ඔයාලා අනිවාර්යයෙන්ම ඒ සමාන්තයකට යන්න ඕනේ. එතනට ඔයාලට අවශ්‍ය කරන ගණන්, ඒ කියන්නේ අපොස සාපේල සඳහා අවශ්‍ය කරන සියලුම දැනුම අපි බොහොම ඉක්මනින් 6 වසරේ ඉඳන්ම ඔයාලා ඉගෙනගත්තු දේවල් අපි බොහොම කැටිකල් කරලා පිළිවෙලකට ඉගෙන ගන්නවා. හරියට නිකන් දරුවනේ ඔයාලා දැන් ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියහම මොකද කියන්නේ? ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියහම ඔයාලා කියනවා සර් මට ABC වල ඉඳන් ගන්නන්න. අන්න ඒ වගේ අපි මෙන්න මේ ගණන් කියන එක ඉතාම සරල මට්ටමේ ඉඳන් ඒ කියන්නේ ඔයාලගේ අපි හිතමු 6 වසරේ සිලබස් එක 7 වසරේ 8 වසරේ 9 වසරේ 10 වසරේ අන්නේ හැම වසරක්ම අහුවෙලා 11 වසරේ අපොස සාපේල ගණනක් ලියන්න පුළුවන් මට්ටමට අපි සරලව ගණිතය කියන දේ ඉගෙන ගන්නවා. right? එතකොට බලන්න අන්න එහෙම ඉගෙන ගන්නකොට මේ බලන්න මම ඔයාලට දුන්නේ මුලින්ම භාග ගන්න. right? එතකොට ඔයාලා භාග ඉගෙන ගන්නවා කොහොම පොඩි වයසේ ඉඳන්ම භාග සංඛ්‍යා ඉගෙන ගන්න. ඊළඟට බලන්න නොදන්නා කෝණයක අධ්‍යස වෙන ගන්න. right? ඊළඟට බලන්න දර්ශක ගන්න. ඊළඟට පරිමිතිය ගන්න. ඊළඟට සරල සමීකරණ ගන්න. ඔයාලට ඔය ගණන් පහ හදා ගන්න බැහැ කියන්නේ කොහොම ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා ඉගෙනගත්ත ක්‍රමේ. එහෙම නැත්නම් ඔයාලා මොන කවුරු ඉගෙනුවත් සාවධානව ඒ කියන්නේ හොඳින් අහුම්කම් දීලා මේ විෂය ඉගෙනගෙන නැහැ. අන්න ඒ නිසා මගේ ක්ලාස් එකේ ඉන්න දරුවෙක් වුණත් දැන් ඔයාලා මෙතන ඉන්නේ කියලා ඔයාලා ලොකු ළමයි. ඔයාලා දැන් මෙතන ඉන්නවා කියලා මෙතන මට හඳ විතරක් තිබිලා වැඩක් නෑ දන්නේ. ඔයාලා හැම වෙලේම මේ කරන පාඩම් ගැන සාවධානයෙන් අහගෙන අහුම්කම් දීලා ඔළුවට එකපාරින් දාගෙන මේ ගමන අපි ඉස්සරහට යනවා. right? right අරෝනේ ඔයාලගේ සාමාන්‍යයෙන් යන අපේ notes ටික තියාගන්න එක පොතක් තියාගන්න CR. තව පොතක් තියාගන්න ගෙදර වැඩ කරන්න half sheet ටිකක් ෆයිල් එකක් අවශ්‍ය කරන පොත් ටික ළඟින් තියාගන්න. ඔයගොල්ලෝ පොඩි ළමයි මේ පොඩි නෑ කියන්න රූල නැද්ද පැන්සල් නැද්ද කියලා. අන්න ඒ නිසා ඔයාලට අවශ්‍ය කරන බඩ් එක අරන් යන ක්ලාස් එකට එද්දී ඒ සාමාන්‍යයකට බලාපොරොත්තු ගමමින් අපේ ක්ලාස් එක පටන් ගන්නවා. එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා කියලා අපි ක්ලාස් එක පටන් ගමු. අපි පටන් ගමු මේ සියලුම දේවල් දැන් අවබෝධ කරගමු. මම මේ ටික මකට දාන්නම්. මේවා ගැන හිතන්න යන්න එපා. ඔයාලට ගණන් ගන්න පුළුවන් වුණා, බැරි වුණා. ඒවා ගැන හිතන්න යන්න එපා දැන්. අපි මුල සිට සමහර ඉගෙන ගමු කොහොමද මේ ගණිතය කියන විෂය හැදිලා තියෙන්නේ කොහොමද මේ විෂය කොහොමද හසුරවන්නේ කොහොමද හසුරවගෙන අපි හොඳින් ගණන් ටික ඕලෙවල් විභාගෙට හදාගන්නේ කියලා right බලන්න අපි මුලින්ම පටන් ගන්නවා ලියාගන්න මාතෘකාවක් මූලික ගණිතය right අපි පටන් ගන්නවා මූලික ගණිතය කියන මාතෘකාවෙන් අපේ පන්තිය බලාගන්න මූලික ගණිතය. දරුවනේ ගණන් කියන විෂය ගොඩනැගිලා තියෙන භාෂාවකින් අන්නේ භාෂාව මොකක්ද? මේ භාෂාව තමයි ඉලක්කම් භාෂාව. ඒ
ඔන්න මූලික සංඛ්‍යා 10 බිඳුවක් ඇතුළත තමයි ගණිතයේ කියන විෂය ගොඩනැගිලා තියෙන්නේ. right? ලියාගන්න කොහොමද? මූලික සංඛ්‍යා කියලා අනුමානතාවක් ලියාගන්න. අන්නේ මූලික සංඛ්‍යා කියලා අනුමානතාවයට ලියාගන්න. ගණිතය මූලික සංඛ්‍යා 10කින් ගොඩනැගිලා ගණිතය මූලික සංඛ්‍යා 10කින් ගොඩනැගිලා ලියාගන්න පිළිවෙලට පල්ලෙහාට දරුවනේ මේ නම් ලියනවා සිංහලෙන් නම ඉස්සරහින් ලියන්න. එතකොට ඔයාලගේ නෝට් එක පිළිවෙලට පැහැදිලිව තියෙයි. ඒ නෝට් එක ඔයාලගේ පිළිවෙලට පැහැදිලිව තියාගන්න එකේ වැදගත්කම ඔයා කවදා හරි දවසක ඔයාගේ කවුරු හරි ගානක් අහුවොත් ඉස්සරහට කොහොමද හදන්නේ කොහොමද ගණිතය හැදලා තියෙන්නේ කොයි විදිහට කියලා ඔයාලා මේ නෝට් එක පිළිවෙලට තියාගත්තාම දරුවනේ ඔයාට තව කාට හරි කවදා හරි දවසක ගානක් තුනක් කියලා දෙන්න හැකියාව තියෙයි. ඒ නිසා ගාන නෝට් එක පිළිවෙලට ලස්සනට දාගන්න. right? මේ බලන්න. එතකොට අන්නේ මූලික සංඛ්‍යාවලින් අපිට ඕනෑ තරම් සංඛ්‍යා ලියන්න පුළුවන්. එතකොට සංඛ්‍යා කියන්නේ දරුවනේ සංඛ්‍යා රේඛාවක් අපිට තියෙන්නේ. රේඛාවක් කියන්නේ මොන හැඩෙන් ගත්තත් රේඛාවක්. එයා බිඳුවෙන් පටන් ගන්න ධන 1 ධන 2 ධන 3 කියන ධන පරාසයට ඒ කියන්නේ ධන අනන්තයට ඔබ අපේ සංඛ්‍යා වේලෙවල කරගන්න විදිහක් නැහැ කවදාවත්. අම්මේකින්ද අපි කියන අනන්තවත් ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ වගේම මේ පැත්තට ගත්තොත් එනවා මෙහා ඍණ 1 ඍණ 2 ඍණ 3 කියන ඍණානන්තයටත් විහිදෙනවා. right? අඳ ගන්නවා. බලන්න ඊළඟට ඔන්න ඔය විදිහට ඔයාලට හමු වන සංඛ්‍යා කරන්න පුළුවන්. ඒ කියන්නේ ගණිත කර්ම සංඛ්‍යාව වල කරන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? දැන් ඔයාලට හමු වෙන ගණන් වෙලක් ගණන් අමාරුයි වෙලක් ගණන් හදන්න බෑ එන්න ලොකු ගණන් ඒ බලන්න ඔය හැම ගණනක් තුලම අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද කියලා බලන්න ඔය හැම ගණනක් තුලම දරුවනේ අන්තර්ගත වෙලා තියෙන්නේ ඔයාලගේ මූලික ගණිත කර්ම මූලික ගණිත කර්ම ඒ කියන්නේ ගණිතයේදී අපි සිදු කරන දේවල් මූලික ගණිත කර්ම හතරකින් තමයි දරුවනේ ගණිතයේ කියන විෂය කොට නැගලා තියෙන්නේ. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම කියන මූලික ගණිත කර්ම හතරයි. ඔය ගණිත කර්ම හතරත් එක්ක තමයි ඔයාලට විභාගයේදී හම්බ වෙන ගණන් එක්ක එකතු කරන්න, එක්ක අඩු කරන්න, එක්ක වැඩි කරන්න, එක්ක ඔය තුනම ගැප් වෙලා, එක්ක ඔය හතරම ගැප් වෙලා අන්නේ විදිහට තමයි ගණන් සැකසීලා තියෙන්නේ. මෙයාට අනුමානතාවක් මූලික ගණිත කර්ම එයාට කියලා ගන්න කියන්නේ මේවා ගණිතය මූලික ගණිත කර්ම හතරකින් ගොඩනැගී ඇත. ගණිතය මූලික ගණිත කර්ම හතරකින් ගොඩනැගී ඇත. ඒවා නම් මොනවද කියන්නේ? එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම. සරලව පැහැදිලිව අපි ඉගෙනගෙන යන්න. ඔන්න ඔතනින් ගොඩනැගිච්ච ගණිතය ඔයාලගේ O level syllabus එකට එන්නේ ලොකු ප්‍රමාණයක අමාරු ගණන් නෙමෙයි. right? ඒ නිසා පොඩි සාධාරණව අහගන්න. අපි ඊළඟට ඉගෙන ගන්න පොඩි අනුමානකාවක් ලියා ගන්න සංඛ්‍යා වර්ග. සංඛ්‍යා වර්ග. බලන්න ඔය සංඛ්‍යා වර්ගයකදී අපි ඉගෙන ගන්නවා මම මේ ඔයාලට කියන්නේ මම ඔයාලව ගෙනියනවා ආපහු ඔයාලගේ අවුරුදු 6ක් අවුරුදු 7ක් විතර පස්සට ගෙනිහිල්ලා තමයි එකන් එන්නේ. ඒ කියන්නේ 6 7 8 9 10 ඔයාලා ඉගෙනගත්ත දේවල් ඔක්කොම එකට එක්කම උපදෙවිලා තමයි කියන්නේ. ඒක නිසා සාමදාම අහගෙන ඉන්න බලන්න සංඛ්‍යා වර්ග අපිට හම් වෙනවා පොඩි කාලේ නම් ඔයාලා ඉගෙන ගන්න සංඛ්යා වර්ග මොනවද? ඔත්තේ ඉරට්ටේ. ඔයාලා ඉගෙන ගන්නවා සංඛ්‍යා වර්ග වලට ඔත්තේ ඉරට්ටේ කියන එක. ඊළඟට ආපහු ප්‍රථමක සංඛ්‍යා, හතරස් සංඛ්‍යා, සුජුකෝණී සංඛ්‍යා, ත්‍රිකෝණ සංඛ්‍යා. අපි ඔන්න ඔය සංඛ්‍යා වර්ග 6 ඉගෙන ගන්නවා. ඔය දරුවනේ අපි ඉගෙන ගන්න ඕනේ සංඛ්‍යා වර්ග. එහෙනම් සංඛ්‍යා වර්ගයකට බලන්න. ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා, ප්‍රථමක සංඛ්‍යා, හතරස් සංඛ්‍යා, සුජුකෝණී සංඛ්‍යා, ත්‍රිකෝණ සංඛ්‍යා. දරුවනේ ඇයි අපි මේ සංඛ්‍යා වර්ග ඉගෙන ගන්න ඕනේ? හේතුව තමයි ඔයාලගේ පොඩි පන්ති වලදී ඉගෙන ගන්නවා අපි මේ එක් එක් වසරේදී ඉගෙන ගන්නවා සංඛ්‍යා වර්ග දෙක තුනක්. right?
එතකොට මේ සංඛ්‍යා වර්ග ඔයාලට මේ දැන් මම උගන්වන්නේ ඉස්සරහට අපේ හම්බ වෙන සම්භාවිතාව පාඩමට කුලක පාඩමට එහෙම සංඛ්‍යා වර්ග වල වෙනවා. right? අන්න ඒ නිසා තමයි මේ සංඛ්‍යා වර්ග ටික අපොස සාධන ධර්මයේ සිසුන්ට මම උගන්වන්නේ. ලියාගන්න පළවෙනි සංඛ්‍යා වර්ග ඔත්තේ සංඛ්‍යා. දැන් සමහර වෙලට එනවා ඇති මේ මොකද්ද මේ ඔත්තේ සංඛ්‍යාව ගන්නවා ඉරක්ක සංඛ්‍යාව ගන්නවා මේවා අපි දන්නේ නැත්නම් මේවා අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ නැද්ද? අන්න එහෙම දරුවෝ ඔයාලට සමහරට එනවා ඇති ඔළුවට අදහසක්. නමුත් එහෙම හිතන්න එපා. මේක මුලින් ඉඳන් බදා ගන්න. එතකොට ඔයාලගේ ආපහු ඔයාලට අමතක වෙලා තියෙන පොඩි දේවල් වලින් තමයි ඔයාලා ලොකු ගණන් වල ලකුණු මිස් කරගන්නේ. ඒ නිසා පිළිවෙලකට දාගන්න පළවෙනි මාතෘකාව ලියා ගන්න ඔත්තේ සංඛ්‍යාව. හොඳයි. අපි බලමු ඔත්තේ සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? ඉරක්ක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? මම ඔය දෙක මේකට අරන් කතා කරන්නම්. බලාගන්න. ඔත්තේ සංඛ්‍යාවක් ඉරක්ක සංඛ්‍යාවක් කියන්නේ කොහොමද? right? ඔත්තේ සංඛ්‍යාවක් කියන්නේ ඕනෑම සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා එකක් ඉතිරි වෙනවා නම් අපිට අර්ථ දක්වන්න පුළුවන් එයා ඔත්තේ සංඛ්‍යාවක් කියලා. මොකක්ද උනේ? ඕනෑම සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා එකක් ඉතිරි වෙනවා නම් එයා ඔත්තේ සංඛ්‍යාවක්. ඉරක්ක සංඛ්‍යා කියන්නේ එයාගේ විරුද්ධ අර්ථකථනය. ඉරක්ක සංඛ්‍යා කියන්නේ එයාගේ විරුද්ධ අර්ථකථනය. එහෙනම් මොකක්ද එයාගේ විරුද්ධ අර්ථකථනය? ඕනෑම සංඛ්‍යාවක් දෙකෙන් බෙදලා ඉතිරි නැතිව බෙදනවා නම් එයා ඉතිරි නැතිව බෙදනවා නම් දෙකෙන් ඕනම සංඛ්‍යාවක් එයා ඉරක්ක සංඛ්‍යාවක් කියලා අපි හඳුන්වනවා. ලියා ගන්න. ලියාගේ ඔත්තේ සංඛ්‍යාවල ආයි මම මුගේ උදාහරණ කියන්නවා. උදාහරණ ටිකක් ලියා ගන්න. සමහරවිට right? මොනවාද ඔත්තේ සංඛ්‍යාවල උදාහරණ? 1 3 5 ඔය විදිහට ඔත්තේ සංඛ්‍යා වලට යනවා. right? මොනවාද උදාහරණ? අපි ධන පූර්ණ සංඛ්‍යා කරන උදාහරණයට බිංදුව 2 4 6 ඔය විදිහට යානි වලදී ඉස්සරහට යනවා. right? ලියන ආයන මාතෘකාවක් තවත් සංඛ්‍යා වර්ගයක් ප්‍රථමක සංඛ්‍යා. ලියාගන්න ප්‍රථමක සංඛ්‍යා. හොඳයි. ඔය ප්‍රථමක සංඛ්‍යා වලදී මම ඔයාලට කියලා දෙනවා පොඩි අදහසක්. මෙන්න මේ අදහසෙන් ඔන්න ඔය කියන ප්‍රථමක සංඛ්‍යා, හතරස් සංඛ්‍යා සහ සුජුකෝණී සංඛ්‍යා මතක තියාගන්න පුළුවන් එකම සටහනක් මම කියලා දෙන්න යන්නේ. right? බලන්න. එතකොට අපිට ගන්න පුළුවන් එක ගත්තොත් එයාගේ ඉන්නවා චක්‍රයේ එක්වරක් එක. right? අපි ඊළඟට ගන්න පුළුවන් දෙක. මෙයාට ඉන්නවා කවුද? එක්වරක් දෙක. තව කවුද ඉන්නේ? දෙක හැදිලා ඉන්නේ එක්වරක් දෙක චක්‍රයෙන් විතරද? නෑ. මෙයා හැදිලා ඉන්නවා දෙවරක් එක චක්‍රයෙන්. දරුවනේ මෙයාලා එකම හැඩේ වුණා. එකම අගේ ආවට මෙයාලා හැඩේ දෙන්නේ එකම අගය ආවට හැදෙන්න දෙන්නේ බලා ගන්න. මම ලියනවා ඊළඟට තුන කියන්නේ එක්වරක් තුන ආපහු අපි එනවා තුන් වරක් එක. මම ලියනවා ඊළඟට හතර තියෙනවා එක්වරක් කවුද? හතර ඊළඟට දෙවරක් දෙක ඊළඟට හතර වරක් එක. මම ලියනවා ඊළඟට ආපහු පහ බලා ගන්න එක්වරක් පහ ආපහු පස් වරක් එක. මම ඊළඟට හය හයම වෙනවා එක්වරක් 6 දෙවරක් 3 තුන් වරක් 2 ආපහු හම් වෙනවා අපිට 6 වරක් 1 මම ලියනවා 7 බලන්න 7 කියන්නේ දරුවනේ එක්වරක් 7 හත් වරක් 1 බලන්න ඊළඟට 8 එක්වරක් 8 දෙවරක් 4 හතර වරක් දෙක අට වරක් එක. බලන්න මට ඔය විදිහට මේ හැම සංඛ්‍යාවකම ලියාගෙන යන්න පුළුවන් චක්‍රේ. right? එතකොට තමයි අපිට සම්භාවිතාව ගානක හරි කුලක හරි ගානක අපිට අහන්නේ එකේ ඉඳන් 100ට තියෙන හතරස් සංඛ්‍යාව එකේ ඉඳන් 100ට තියෙන ප්‍රථමක සංඛ්‍යාව හොයන්න කියලා හම්බෙන්නේ නැහැ. එතකොට අපිට ඒකෙදි හම්බෙයි 1 සිට 25 1 සිට 30 1 සිට 50. එතකොට අපිට පුළුවන් මේ වගේ සංඛ්‍යා රටා ටික මොන චක්‍ර වලින්ද තියෙන්නේ කියලා හිතා ගන්න. එතකොට එහෙම අපි ලියාගත්තට පස්සේ
අපිට පුළුවන් මෙයාගේ බලා ගන්න අර්ථ දැක්වීම ප්‍රථමක සංඛ්‍යාවක අහගන්න. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ ඕනෑම සංඛ්‍යාවකට ගුණාකාර දෙකක්. මෙයාලට අපි කියනවා ගුණාකාර චක්‍රය. එහෙම නැත්නම් එයාට තව නමක් ලියන්න පුළුවන්. ගුණාකාර වෙනකොට අපිට දාන්න පුළුවන් සාධක කියලා. right? ඕනෑම සංඛ්‍යාවකට සාධක දෙකක් පමණක් තියෙනවා නම් එයා ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවා. අර්ථ දැක්වීම අහගන්නාම ඕනෑම සංඛ්‍යාවකට ගුණාකාර එහෙම නැත්නම් සාධක දෙකක් පමණක් තියෙනවා නම් අපි කියනවා මේ සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් කියලා. එහෙනම් බලන්න තෝරේ එක ප්‍රථමක වෙනවද? එයාට ගුණාකාර දෙකක් තියෙනවද? නැහැ. එක ප්‍රථමක වෙන්නේ නැහැ. දෙක ප්‍රථමක වෙනවද? එයාට ගුණාකාර දෙකක් තියෙනවද? ඔව්. දෙක ප්‍රථමක වෙනවා. එයාට ගුණාකාර දෙකක් තියෙනවා. සාධක දෙකක් තියෙනවා. එක් වරක් දෙක, චක්‍ර දෙකක් තියෙනවා. දෙවරක් එක. තුන ඔව් ප්‍රථමකයි. හතර ගුණාකාර දෙකක් තියෙනවද? ගුණාකාර දෙකක් තියෙනවා. නමුත් ප්‍රථමක කියන එකේ අර්ථ දැක්වීම ගුණාකාර දෙකක් පමණක්. දරුවනේ බලන්න ගණිතයේදී ගණිතයේ කියන විෂය නෙමෙයි ඕනෑම විෂයක් අපි භාෂා අර්ථකථනය කරන්න ගියාම ප්‍රශ්න හා ගැටලු තියෙන තැන් තියෙනවා. බලන්න. දැන් මෙයා කිව්වා නම් මෙතන ප්‍රථමක සංඛ්‍යා කියන එක අර්ථ දැක්වුවා නම් ගුණාකාර දෙකක් තියෙන සංඛ්‍යා ප්‍රථමකයි කියලා. හරිද? නෑ. වැරදිලා. බලන්න. හේතුව තමයි මෙයාට ගුණාකාර දෙකක් තියෙනවා. මෙයාට ගුණාකාර දෙකක් තියෙනවා. මෙයාට ගුණාකාර දෙකක් තියෙනවද නැද්ද? තියෙනවා. ගුණාකාර තව වැඩි දුරක් තියෙනවා. නමුත් දෙකකුත් තියෙනවා. ඒක නිසා හොඳට කල්පනා කරලා බලන්න. මෙතනදි කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවල අර්ථ දැක්වීම ගුණාකාර දෙකක් පමණක්. right? ගුණාකාර දෙකක් පමණක් තියෙන සංඛ්‍යා එහෙම නැත්නම් සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාව වෙනවා. right? එතනින් එහාට බලන්න හතරස් සංඛ්‍යා කියන්නේ සාධක ගුණාකාර හතරක් පමණක් තියෙන සංඛ්‍යා හතරස් සංඛ්‍යාව වෙනවා. එහෙනම් අපිට හම් වෙන පළවෙනි හතරස් සංඛ්‍යාව තමයි අංක 6. right? ඊළඟට අංක 8. ඔය විදිහට අපිට හතරස් සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. right? ඊළඟට බලන්න සුදු කෝණී සංඛ්‍යා ගුණාකාර හතරක්. ගුණාකාර හතරකට වඩා එහෙම නැත්නම් සාධක හතරකට වඩා තියෙන සංඛ්‍යා මොන සංඛ්‍යාවද වෙන්නේ? සුදු කෝණී සංඛ්‍යා. එතකොට බලන්න තෝරන්නේ අර්ථ දැක්වීම තුනම අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදියක් තමයි අපි හැම සංඛ්‍යාවකම ඒ කියන්නේ අපි ගමු උදාහරණයක් ලෙස 1 සිට 20 දක්වා සංඛ්‍යා. එතකොට අපි ලියනවා 1 ඉඳන් 20 දක්වා සංඛ්‍යාවල ලියාගන්නවා ගුණාකාර. එතකොට ගුණාකාර දෙකක් පමණක් තියෙනවා නම් එයා ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවා. ගුණාකාර හතරක් පමණක් තියෙනවා නම් එයා හතරස් සංඛ්‍යාවක් වෙනවා. ගුණාකාර හතරට වඩා වැඩි තියෙනවා නම් එයා සුදු කෝණී සංඛ්‍යාවක් වෙනවා. හොඳට බලන්න අපි 1 ඉඳන් 13 වෙනකම් මේක තියෙනවා සංඛ්‍යාවල ගුණාකාර. එතකොට මම කියන්නම් 1 ඉඳන් 13 වෙනකම් සංඛ්‍යාවල හම්බ වෙන ගුණාකාරවල ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? හතරස් සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද? එකම සුදු කෝණී සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා ඉවරලා දක්වන්නේ කොහොමද කියලා. බලාගන්න. මෙයාගේ ගුණාකාර එකයි ඉන්නේ. එහෙනම් මෙයා අහුවෙන්නේ නැහැ ප්‍රථමක සංඛ්‍යාවලට අහුවෙන්නේ නැහැ. සුදු කෝණී සංඛ්‍යාවලට අහුවෙන්නේ නැහැ. හතරස් සංඛ්‍යාවලට අහුවෙන්නේ නැහැ. බලන්න මෙයාගේ ගුණාකාර දෙකයි තියෙන්නේ. එහෙනම් එයා ගුණාකාර දෙකක් තියෙනවා නම් එයා ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවා. මෙයාගේ ආපහු ගුණාකාර දෙකයි එයා ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් අපිට ගුණාකාර දෙකක් පමණක් තියෙන සංඛ්‍යා. එහෙනම් අපිට හම් වෙනවා ආපහු 5, 7 ඊළඟට ආපහු අපිට හම් වෙනවා 11, 13 අන්නේ සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා වෙනවා. එතකොට අන්න එහෙම ප්‍රථමක සංඛ්‍යා කුලකයේ ඉදිරියට දියුණු වෙනවා. right? ඊළඟට බලාගන්න හතරස් සංඛ්‍යා කියන්නේ ගුණාකාර හතරක් පමණක් තියෙනවා නම් ඉතින් ගුණාකාර හතරක් පමණක් තියෙන පළවෙනි සංඛ්‍යාව විදිහට අපිට හම්බ වෙන්නේ 6. ඊළඟ සංඛ්‍යාව හම්බ වෙනවා අපිට 8. ඊළඟ සංඛ්‍යාව හම්බ වෙනවා අපිට 10. ඔය විදිහට හතරස් සංඛ්‍යා කුලකය ඉදිරියට ගලාගෙන යනවා. බලන්න ඊළඟට සුදු කෝණී සංඛ්‍යා කුලකය. සුදු කෝණී සංඛ්‍යා පළවෙනිම සුදු කෝණී සංඛ්‍යා ගුණාකාර හතරකට. ඒ කියන්නේ චක්‍ර එහෙම නැත්නම් ඔයාලා ගත්තොත් පොඩි කාලේ නම් ගත්තොත් එයාලා අපි මේවට අපි කියන්නේ චක්‍ර කියලා. ඒ නිසා එයාලගේ චක්‍ර එහෙම නැත්නම් එයාලගේ ගුණාකාර එහෙම නැත්නම් එයාලා තනමක් කියන්න පුළුවන්. මෙයාගේ සාධක හතරට වඩා වැඩියෙන් හම්බ වෙනවා. එහෙනම් අපිට එයාලා කියන්න පුළුවන් සුදු කෝණී සංඛ්‍යාවක් කියලා. එතකොට පළවෙනි සුදු කෝණී සංඛ්‍යාව හම්බ වෙන්නේ අපිට 12. ඔයාලා ඉදිරියට ලියලා බලන්න තව 13, 14, 15, 16 මොනවද හම්බෙන්නේ කියලා. right? උදාහරණ විදිහට 1 ඉඳන් 20 වෙනකම් මේ විදිහට ගුණාකාර ලියලා අරගන්න බලන්න. right?
ත්‍රිකෝණ සංඛ්‍යා. අපි අර සංඛ්‍යා වර්ග ඉගෙන ගන්නට පස්සේ අපි අන්තිමට ඉගෙන ගන්නවා ත්‍රිකෝණ සංඛ්‍යා ගැන. ත්‍රිකෝණ සංඛ්‍යා බලන්න. එකිනෙක සමාන ද්‍රව්‍ය කිහිපයක් එක වැඩි වෙන පරිදි ත්‍රිකෝණයක ආකාරයට පෙළගස්සපුවම අපිට හම්බ වෙනවා එක් තීරයේ මුළු එකතුවේ ත්‍රිකෝණ සංඛ්‍යා. බලන්න එක පන්දුවක් තියෙනවා පන්දු දෙකක් වැඩි වෙලා තියෙනවා 3යි 4යි 5යි 6යි මේ විදිහට තමයි ත්‍රිකෝණ සංඛ්‍යා අපි පෙළගස්සන්නේ. බලන්න පළවෙනි තීරයෙන් මට හම්බ වෙනවා 1 ඊළඟ තීරයේ මුළු එකතුව 3යි ඊළඟ තීරයේ මුළු එකතුව 6යි. ඒ විදිහට ත්‍රිකෝණ සංඛ්‍යා කුලකය ඉදිරියට දිගහැරගෙන යනවා. ඒක තමයි අපිට මේ ආකාරයට මතක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ බිඳුවට එකතු කරනවා එකක් එතනින් ලැබෙනවා පිළිතුර. ඒ පිළිතුර නැවත එකතු කරනවා දෙකට. ඒ විදිහට මේ ආකාරයට ගලාගෙන යන විදිහට අපිට මතක තියාගත්තොත් කියන්න ගන්න. ඔයාලගේ කොටු රූල් පොතේ උඩ එක කොටුවක සෙට් වෙන්න එක මොලෙකුත් යට රූල් එනකොට එක කොටුවක් කැපෙන්න ඒ හා සමානව ඇද ගන්න. එතකොට ඔයාලට ඔක ඇද ගන්න ලේසියි. right? හොඳයි බලාගන්න දරුවනේ. එහෙමනම් අපි මෙන්න මේ මූලික ගණිතය කියන පාඩම යටතේදී බලන්න මෙන්න මේ වගේ ප්‍රමාණයක මාර්ග ප්‍රමාණයක් අපි ඉගෙන ගත්තා. ගන්නවල නෝට්බුක් එක අපි යන්නේ නෝට්බුක් එකට හැමදාම ක්ලාස් එකේ ඉවර වෙනකොට ක්ලාස් එකේ තියෙන දේවල් අනිවාර්යයෙන්ම නෝට්බුක් එකට පොඩි නෝට් එකක් දාගන්න ඕනේ. මොකද ගණිතය කියන්නේ ගණන් හදලා විතරක් නෙමෙයි. ඒවයි ඉවරි කරුණු හැම වෙලේම මතකයේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ගණන් හදන ක්‍රමය දන්නේ නැත්නම් අපිට ගණන් හදාගන්න බැරි වෙනවා. right? ඒක නිසා ගණන් කටපාඩම් වල වැඩක් නැහැ. ඒ ගණන් හදන විදිහ හරියට ඔළුව තියාගන්න බලන්න අපේ මේ නෝට්බුක් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ අද පළවෙනි දවසේ නිසා මම ඔයාලගේ නෝට්බුක් එකට යන්න ඕන විදිහ ඒ නෝට්බුක් එකට කොහොමද ඒ සටහන යන්න ඕන කියන ඉවරලා මේ සටහන් කරලා තියෙනවා බලාගන්න. පාඩමේ නම ඊළඟට පාඩමේ තිබු මාතෘකා ටික සහ ඒ පාඩමෙන් කතා කරපු දේවල් බලන්න. අපි කතා කරන්නේ මූලික ගණිතය කියන පාඩම. ඒක යටතේදී මූලික සංඛ්‍යා, මූලික ගණිත කර්ම, සංඛ්‍යා වර්ග, ඔත්තේ ඉදන්ටේ ප්‍රථමක හතරස් ත්‍රිකෝණ කියන සංඛ්‍යා වර්ග ටික අපි කතා කරා. එතකොට හැමදාම ක්ලාස් එක ඉවරුනාට පස්සේ පොඩි කොලේක මම කියනවා අද ක්ලාස් එකේ සාරාංශය ලියන්න කියලා ඉවරලා. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ අපි අද එදිනදා කතා කරපු පාඩමේ සහ පාඩමේ අයිතිවන මාතෘකා ටික හරියට විශ්ලේෂණාත්මකව ලියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි මගේ ක්ලාස් එකේ ඉන්න ළමයි අවධානයෙන් ඉන්නේ කල්පනාවෙන් ඉන්නේ කියන්නේ ඔයාලට පුළුවන්. right? අද පළවෙනි දවසේ නිසා ලියාගන්න ඔයාලගේ නෝට්බුක් එකේ එන එන්න ඕනේ එක මෙන්න මේ විදිහට තමයි ෂෝට් නෝට් එකේ එන්න ඕනේ. right?